අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සූදානම සුපුරුදු විදිහටම මේ ඉරිදා දිනයේදී රාත්‍රියට ඔබේ ජීවිතයට ධර්මය මොසු කරන සිත්නේ තසපුව ආරම්භ කරන්නට අදත් සිත්නේ තසපුවට ගෞරවයෙන් යුක්තව නමස්කාර පූරක වැරියුම් කළේ බෙලිහුල් ඔය සීල සමාහිත ආරණ්‍ය සේනාසන වාසී පූජනීය වන්දනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට උන්වහන්සේ සදහැ සිතින් ගෞරවයෙන් නමස්කාර පූරක චේතනාවෙන් පිළිගෙන ඇරයුම් කරනවා ඔබේ අපේ සිත් ධර්මයෙන් පුරවාලන උතුම් දේශනාව පවත්වන්නට සතර සතිපට්ඨානය ඇසුරේ කෙරෙන්නා වූ විවරණය සිදු කිරීමට අපේ පූජනීය බලංගොඩ රාධ ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා සුවිසුද්ධ සීලේසු සින්ධූපමස්ස සමාධි ධම්මේසු පඨවි සමස්ස අනන්ත ඥානේසු ගගනූපමස්ස නමාමි සිරසා සිරිගෝතමස්ස පිරිසිදු සිල්කන්ද සමුදුර සේමා නිසල සමාධිය මිහිකත සේමා අනන්ත ඥානය අහසක් සේමා සිරිපා අභියස පිනිපා වේවා මෝහන්ධකාරේසු සුරියූපමස්ස සංසාරසෝතේසු සේතූපමස්ස දෝසප්පවාහේසු මේඝූපමස්ස නමාමි සිරසා ධම්මාම තස්ස මොහන්දුර සිඳලන ලාහිරු සේමා සසර දියඹ මැද පහුරක් සේමා කෙලෙස් කිලුටු හල වැස්සක් සේමා සදහම් රුවනට පිනිපා වේවා පටිපත්ති සාරේසු සම්මාඨිතස්ස උජුභූත මග්ගේසු යානාගතස්ස කුසලේසු ධම්මේසු කෙත්තූපමස්ස නමාමි සිරසා සුගතෝ රසස්ස පිළිවෙත් සරුවෙයි සුවඳක් සේමා දම් රස දනවයි මිහිරක් සේමා පින්ගඟ ගලනා නිම්නය සේමා මහ සංගරුවනට පිනිපා වේවා සාධු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනං ජාති කයන්ත දස්සී මග්ගං පජානාති හිතානුකම්පී ඒතේන මග්ගේන තරින්සු පුබ්බේ තරිස්සන්ති ඒච තරන්ති ඕඝන්ති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකයටම අමාසනසීම බෙදා දුන් මහා ගෞතම ධර්මරාජානන් වහන්සේගේ විරාගී හදමඩලින් මතුවී ආ දහම් සුවය ලෝකයට බෙදා දෙමින් වදාහල උතුම් මිහිරි තථාගත බුදුවදනක් අසන්නටයි ඔබ සූදානම් වෙන්නේ. ජීවිතයට ලැබෙන මහත්ම දායාදය මේ උතුම් ධර්ම දායාදය බව ආදියෙහිම සිහිපත් කර දෙනවා. බුදුරජාණන් වහන්සේගේ උදාර මඟ පෙන්වීමෙන් සුවපත් වූ මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් අපමණයි ඉතිහාසය තුල. බුදුරජාණන් වහන්සේට නමස්කාර කළ, දන් හැන්දක් පූජා කළ, උපස්ථාන කළ ඒ උතුම් බුදුවදන් ඉදිරියේ සාධුකාරණයන් වූ උදවිය පවා බුදුරජාණන් වහන්සේගෙන් අමිත සැනසීමක් ලබා මරණින් මතු දෙව්ලොවට, බඹලොවට, කෙළවර ශාන්ත නිවනට ගමන් කළේ බුදු ගුණ මිහිර ලෝකයට කියාපාමින්. බුදුරජාණන් වහන්සේ තමයි ලෝකයේ පහළ වූ ලස්සනම රූපෙ තිබුණ උතුමන් වහන්සේ. ඒ තරම් ලස්සන දෙවියෙකුත් නෑ, බ්‍රහ්මයෙකුත් නෑ, මිනිසෙක් නෑ කීම ගැන අමුතුවෙන් කිව යුතුත් නෑ. ඒ ලස්සන රූපයට ගැලපෙන චිත්තාකර්ෂණීය හදරංජනය ජනනය කරවන මාධූර්යයේ උපරිමයට පැමිණි සොඳුරු කටහඬක් තිබුණා. බින්දු ගම්බීර නින්නාදී විස්සට්ඨ මංජු විඤ්ඤේය. මේ වගේ උදාර ලක්ෂණයන්ගෙන් යුතු ඒ කටහඬින් එකම පදයක් සබනත වැකුණ කල්හි ඒ බණ පදයේ ඇති මිහිරියාව සමග අසන්නාගේ හදවතේ දහසකුත් එකක් දුක්ගිනි සංසිඳී ගොස් ඒ බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන්නට සිත් පහළ වෙනවා. එනිසා ඒ මිහිරි බුදුවදන් අසන්නට ලැබීම, ඒ සොඳුරු සම්බුදුරුව දකින්නට ලැබීම සැබවින්ම අසම සමවාසනාවක් පුද්ගලයෙකු ලබන. අපි අද මේ ජීවත්වන යුගයේ ඒ අසම සමවාසනාව අපට නැති වුණා. එනමුදු බුදුරජාණන් වහන්සේගේ මේ උදාර බුදුවදන් ජීවිතයට ගලපා දහම් සුවය විඳින්නට තරම් පොහොසත් සිතක් ඇති කර ගැනීමෙන් යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා වදාළ උතුම් බුදුවදන අනුව යමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ජීවිතය ගැන අදහසක් ශ්‍රාවකයන්ට ඇති කරගන්නට අදත් මගහසර ඉඩහසර මේ උතුම් ධර්මය තුල සුරක්ෂිතව පවතිනවා. ඒ උදෙසාමයි මේ උදාර බුදුවදන් ඔබට අසන්නට සලස්වන්නේ. අද සිත්නෙත් අසපුවෙන් ඇසෙන මේ මනෝහර ධර්මපරයාය ධර්මදානයක් ලෙස ලබා දෙන්නේ පින්වත් අජන්තා රාමනායක සහ උදේශිකා රාමනායක යන දියණියන් දෙදෙනා විසින් මෙම මාස 28 වන දිනට යෙදෙන අභව ප්‍රාප්ත වූ සුනිල් රාමනායක තම පියාණන්ගේ වර්ෂපූර්ණ පුණ්‍යානුමෝදනා පින්කම සිද්ධ කරමින් ඊට සමගාමීවයි මේ ධර්ම දාණය ඒ පින්වත් පිරිස ලබා දෙන්නේ. මේ උතුම් ධර්ම දානමය පින් බලයෙන් එයත්න්ගේ සිතුම් පැතුම් ඉටු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ උතුම් ධර්මපරයාය දේශනා කරන්නට ආරම්භ කරනවා. පසුගිය වැඩසටහනේදී බොහෝ දෙනාගේ ඉල්ලීම මත අප විසින් උතුම් බුදුමග ඒකායන මාර්ගය, සතර සතිපට්ඨාන භාවනා මාර්ගය
සුවහසක් ශ්‍රාවකයන්ට කියාදීම පිණිස ආරම්භ කරනු ලැබුවා. එදා අපි ඒ සතිපට්ඨාන මහා දේශනාවේ ආරම්භය පිළිබඳව කරුණු ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ උදාර දේශනාවේදී වදාලා ඒකායනෝ කියලා වචනයක්. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. එහිදී ඒකායන කියන මේ වචනයෙහි අර්ථය ආකාර ගණනාවකින් අපගේ ආචාර්ය උතුමන් වහන්සේලා අපට උගන්වා වදාරනවා. මග්ගෝ පන්තෝ පත්හෝ පජ්ජෝ අංජසං වටුමායනං නාවා උත්තර සේතෝච කුල්ලෝච භිසි සංකමෝ කියලා මේ මාර්ග පරයාය ශබ්ද ගණනාවක් අපේ උතුම් ධර්ම සාහිත්‍යයේ විද්‍යමාන වෙනවා. මාර්ගයට කියනවා පන්ත, ඊළඟට පත්හය, පජ්ජ කියලත් කියනවා අංජස, එවැගේම වටුමායන, නාවා කියලත් කියනවා උත්තර සේතු, ඊළඟට කුල්ල කියලා කියනවා මාර්ගයට, භිසි සංකම කියලත් කියනවා මාර්ගයට. ඉතින් මෙබඳු මාර්ග පරයාය නාමයන් බොහෝ විද්‍යමාන වෙනවා. මේ උතුම් දේශනාවේ මාර්ගය කියන අදහස ජනනය කරවීම පිණිස තථාගතයන් වහන්සේ භාවිතා කළ වචනය තමයි අයන. අයන කියලා කියන්නේ මාර්ගයට නමක්. ඒක අයන එකම මාර්ගයයි. භික්කවේ අයං ඒක අයනෝ මහණෙනි මේ එකම මාර්ගයයි. ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ මහණෙනි මේ ඒකායන සංඛ්‍යාත සතිපට්ඨාන භාවනාව නිවන් පිණිස පවතින එකම මාර්ගයයි කියන එකයි ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ කියන මේ උදාාර බුදුවදනේ පදගතාර්ථය වන්නේ. අපි තව දුරටත් එය විමසා බලමු. ඒකේන අයිතබ්බෝති ඒකායනෝ ඒකේනාති ඝනසංගනිකම් පහාය වූපකට්ඨේන පවිවිත්ත චිත්තේන අයිතබ්බෝ පටිපජ්ජතබ්බෝ. හුදෙකලාවේ පිරිස් ඇසුරු කිරීමෙන් වෙන්වලා කාය විවේකය චිත්ත විවේකය ඇතිව මේ සතිපට්ඨාන මාර්ගය ප්‍රගුණ කරලා ඒ අනුව ධර්මාවබෝධය වෙත ගමන් කළ යුතුයි කියන අර්ථයෙන්ද ඒකායන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අයන්තිවා ඒතේනාති අයනෝ සංසාරතෝ නිබ්බානං ගච්ඡන්ති इति අත්ථෝ. තවත් අර්ථ විකල්පයක් දේශනා කරනවා. සංසාර දුකින් නිර්වාණය වෙත ගමන් කරන මාර්ගය මේ ඒකායන නමින් බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒකස්ස අයනෝ ඒකායනෝ ඒකස්සාති සෙට්ටහස ලෝකයට පහළ වෙන අසහාය මුනි රජුන්ගේ ධර්මරාජයන් වහන්සේගේ සබ්බ සත්ත සෙට්ඨෝච භගවා සියලු සත්වයන්ට ශ්‍රේෂ්ඨ වූ භාග්‍යවතුන් වහන්සේ. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගය කියන අර්ථයත් මේ ඒකායන මාර්ගය කියන වචනය තුලින් තථාගතයන් වහන්සේ අදහස් කළා. බුදුරජාණන් වහන්සේගේ සතිපට්ඨාන මාර්ගය නැත්නම් නිවන් මාර්ගය තමයි අපට එලෙසින් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒකස්මින් අයනෝති ඒකායනෝ තවත් අදහසක්. ඉමස්මින්නේව ධම්ම විනයේ පවත්තති න අඤ්ඤත්හාති මුත්තං හොති. මේ උත්තම බුද්ධ ශාසනය තුල පමණක් පවතිනවා කියන අර්ථයෙන්ද ඒකස්මින් අයනෝති මේ ඒකායන මාර්ගය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා. වෙන තැනක මේ උතුම් මාවත නැහැ. ඔබ අහලා තියෙනවා ඉමස්මින් කෝ සුභද්ද ධම්ම විනය අරිය වට්ටංගිකෝ මක්කෝ උපලබ්ධති කියලා. මේ උත්තම ධර්ම මාර්ගයේ පමණයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විද්‍යමාන වන්නේ. මේ ධර්ම විනය පමණයි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමින් තථාගතයන් වහන්සේ වදාළේ මේ සතිපට්ඨාන මාර්ගයමයි. ඒ වගේම ඒකං අයතිති ඒකායනෝ කියලා තවත් අදහසක් තථාගතයන් වහන්සේ මේ පදයට ගම්‍යමාන කරලා දේශනා කරනවා. පුබ්බ භාගේ නානා මුඛ භාවනානය පවත්තෝපි අපර භාගේ ඒකං නිබ්බානමේව ගච්ඡති इति බුත්තං හෝති. పూర్ව භාගයේදී නොයෙක් භාවනා ක්‍රම අනුසාරයෙන් මේ සතිපට්ඨානෙ යෙදෙනවා. යෙදিলা එකම නිර්වාණය වෙත ගමන් කරනවා කියන අර්ථයෙන් ඒකායන කියලා මේ බණ පදයේ විස්තර කරලා දෙනවා. සහම්පති බ්‍රහ්මරාජයන් වහන්සේ ඒකායනං ජාති කයන්ත දස්සී මග්ගම් පජානාති හිතානුකම්පී ඒතේන මග්ගේන තරින් සුපුබ්බේ තරිස්සන්ති යජ තරන්ති යෝගං කියලා තථාගතයන් වහන්සේ ඒ තථාගත සතිපට්ඨාන මාර්ගයත් වර්ණනා කරමින් නමස්කාර කරපු ගාථාවක් සංයුක්ත නිකායේ දැක ගන්නට ලැබෙනවා. ඒකායනං ජාති කයන්ත දස්සී ජාති කය අන්ත දස්සී ඉපදීම දිරීම මැරීම වල අවසානය දක්නා වූ
හිතානුකම්පී වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒකායනම් මග්ගම් පජානාති ඒකායන නිවන් මඟ දන්නවා. ඒකායන නිවන් මඟ සංඛ්‍යාත සතර සතිපට්ඨාන මාර්ගයෙන් පුබ්බේ පෙරවිසූ බුදු පසේ බුදු මහරහත් උතුමෝ ආර්යයන් වහන්සේලා තරින්සූ සංසාර සාගරය තරණය කළා. ඒ වගේම අනාගතයේ තරිස්සන්ති ඒ උතුමෝ සංසාර සාගරයෙන් මේ උතුම් මාර්ගයෙන් තරණය කරනවා. ඒච තරන්ති ඕගං මේ වර්තමානයේ තුලත් සංසාර සාගරය යමෙක් තරණය කරයි නම් මේ මාර්ගයෙන්මයි තරණය කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්යමත් ධර්මයට ප්‍රශංසාමුඛයෙන් සහම්පති බ්‍රහ්මරාජයා ප්‍රකාශ කළා. තථාගතයන් වහන්සේ අනුදැන වදාලා. ඒ අනුව දැන් ඔබට වැටහෙනවා ඒකායන කියන්නේ කුමක්ද? ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. මග්ග කියලා නැවත වචනයක් සඳහන් වෙනවා. ඒ වචනය නැවත සඳහන් කරන්නේ අතිශයාර්ථය ජනනය කරවීම සඳහා. නැත්තම් මේ මාර්ගයම පමණයි කියන අර්ථය උද්දීපනය කිරීමේ බලාපොරොත්තුවෙන්මයි භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය නැවත සඳහන් කරමින් මේ උතුම් ධර්මදේශනාව සඳහා මාවත සඳහා මුල පුරන්නේ. ඇතමුන්ගේ ඒ කාලේ මේ ඒකායන කියන පදය අරභයා යම් විවාදයක් පැන නැගිලා තියෙනවා. න පාරං දිගුණං යන්ති කියන මෙන්න මේ උතුම් ගාථාව අනුව මේ මාර්ගයේ දෙපාරක් යන්නේ නැහැ. එනිසා එකපාරක් යනවා කියන අර්ථයෙන් ඒකායන කියලා ඒ පදයට අර්ථ ලබා දීලා තියෙනවා. තං න යුජ්ජති ඒක යොතුවන්නේ නැහැ. ඒක වැරදි මතයක්. ඒකට හේතුව තමයි මේ සතිපට්ඨාන භාවනා මාර්ගය පුබ්බ භාග මග්ගස්ස අධිප්පේතත්තා පූර්ව භාග ප්‍රතිපදාවයි මෙමගින් අදහස් කරන්නේ. එහෙම නැත්නම් ලෝකෝත්තර මාර්ගය නෙමෙයි. තවත් ආකාරයකින් කිව්වොතින් කායාදී චතු ආරම්මන පවත්තෝහි පුබ්බ භාග සතිපට්ඨාන මග්ගෝ ඉදහාදිප්පේතෝ න ලෝකුත්තරෝ සෝච අනේක වාරම්පි ආයති අනේකංච සායනං හෝති කියලා මේ ධර්මයේ ඒ කාරණේ පැහැදිලිව निराකරණය කරනවා. ඒ කියන්නේ සමත භාවනා අනුසාරයෙන් විදර්ශනා භාවනාව අනුසාරයෙන් මේ ශ්‍රාවකයා මේ භාවනා මාර්ගය හොඳට පුහුණු කරනවා. සිය දහස් වාරයක් ප්‍රගුණ කරනවා. ඒ විදිහට ප්‍රගුණ කළා කවදා හෝ මතු යම් මොහොතක අවස්ථාවක් එනවා පළමු කොට සෝවාන් මාර්ග චිත්තක්ෂණය පහළ වෙන නැත්නම් සෝවාන් මාර්ග චිත්ත වීතිය පහළ වෙන ඒ අවස්ථාව දක්වාම මේ සතිපට්ඨාන භාවනාවෙන් නැවත යෙදිය යුතුයි. එනිසා ඒ පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ මාර්ගඵල ප්‍රතිවේධය පිණිස පෙරපුහුණුව. ආනි පෙරපුහුණුව තමයි මේ භාවනා මාර්ගයෙන් දක්වන්නේ. එහෙනම් අපි හැමදෙනාම මේ පෙරපුහුණුවේ මනාව යෙදෙන්නට ඕනි. යෙදුනහම තමයි ලෝකෝත්තර මාර්ගය අපේ ඒ පුහුණුවට අනුව මතු යම් දිනක පහළ වන්නේ. එනිසා මේ මාර්ගයේ දෙපාරක් යන්නේ නැහැ කියන අර්ථය ගත්තොත් වරදිනවා. ඒක මිත්‍යා මතයක් ලෙස සලකලා බැහැරට කරලා මේ පිවිතුරු ධර්ම මාර්ගය අපේ ගුරුතුමන් වහන්සේලා අපට කියා දෙනවා. ඉතින් මේ පදයේ පිළිබඳව පෙර මහා තෙරුන් වහන්සේලා අතර නොඑක් විදිහේ සාකච්ඡා පැවතලා තියෙනවා. ඒ කාලේ ඉඳලා තියෙනවා ත්‍රිපිටක චූලනාග මහා තෙරුන් වහන්සේ මුළු ත්‍රිපිටකයේම අර්ථකථා සහිතව කටපාඩමේ තිබිලා තියෙනවා. ඒ උතුමන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා පුබ්බ භාග සතිපට්ඨාන මග්ගෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ මහා සතිපට්ඨාන ධර්මය පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. ඒ උතුමන් වහන්සේගේ ආචාර්යයන් වහන්සේ ත්‍රිපිටක චූල සුමන මහා තෙරුන් වහන්සේ ප්‍රකාශ කළ දෙන මිස්සක මාර්ගයක්. ඒ මිස්සක මාර්ගය කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා ලෝකෝත්තර මාර්ගයක් දෙකම මෙතන ඇතුළත් කරලායි දේශනා කරලා තියෙන්නේ. තවත් වේදකින් කියා දුන්නොත් මග්ගඵල නිවන් සුව පිණිස පුහුණු විය යුතු පූර්ව භාගය. නැත්තම් සමත විදර්ශනා වැඩිම වශයෙන් සිද්ධ කරන පුහුණුවත් ඒ වගේම ලෝකෝත්තර මාර්ග අවස්ථාවත් මෙතනින් පෙන්වනවා කියලා. ඉතින් එතෙන්දී ඒ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ ත්‍රිපිටක චූලනාග මහා තෙරුන් වහන්සේ ඍජුවම ප්‍රකාශ කළ ආචාර්යයන් වහන්සේ මෙමගින් ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ පුබ්බ භාග සතිපට්ඨානයයි පූර්ව භාග ප්‍රතිපදාවයි කියලා. ආචාර්යයන් වහන්සේ ප්‍රකාශ කළ ආවුසෝ මිස්සකෝ මග්ගෝ නෑ වැත්නි මිශ්‍රක මාර්ගයයි. එතනින් එහාට ඒ මහා ස්වාමීන් වහන්සේ තම ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක වාද කරන්නට ගියේ නෑ. නිහඬ වුණා. ඉතින් එහෙම නිහඬ වුණාට පස්සේ මේ ආචාර්ය ස්වාමීන් වහන්සේ නැත්තම් ගුරු ස්වාමීන් වහන්සේ චූල සුමන තෙරුන් වහන්සේ ජල ස්නානයේ පිණිස දිය කොටුව වෙත වඩිනකොට
කල්පනා කරනවා මයා මිස්සක මග්ගෝ කතිතෝ මම කිව්වේ මිශ්‍රක මාර්ගය කියලා. නමුත් චූලනාගෝ පුබ්බ භාග මග්ගෝති ආදාය වෝහරති. චූලනාග මගේ ශිෂ්‍ය භික්ෂුව මේ සතිපට්ඨාන භාවනාව පූර්ව භාග ප්‍රතිපදාවයි කියලාමයි ඍජුව ප්‍රකාශ කරන්නේ. කෝනුකෝ එත්ත නිත්‍යෝ. මෙහෙම වාදයක් ඇයි ඇති වුනේ, මොකක්ද මේකේ විනිශ්චය කියලා මේ ගුරු ස්වාමින් වහන්සේ විමසා බලනවා. මුලින් ඉඳන් කටපාඩමේ තියෙනවනේ මේ ධර්මයේ අර්ථකථාව ටීකාව සහිතව විමසනකොට ආන්න ස්වාමීන් වහන්සේ වැටහුණා කාරණයක්. මොකද්ද? යෝහි කෝච භික්කවේ ීමේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවෙය්‍ය සත්වස්සානිය කියන මෙන්න මේ පදය. මොකක්ද හිතේරුම? මහණෙනි, යම් කිසි කෙනෙක් මේ සතර සතිපට්ඨාන මාර්ගයේ සත් වර්ෂයක් භාවිතා කරයි නම් කියන මෙන්න මේ කාරණේ උන්වහන්සේට වැටහුණා. ලෝකෝත්තර මාර්ගය අවුරුදු 7ක් පවතින්නේ නැහෙනි. ලෝකුත්තර මග්ගෝ උප්පජ්ජිත්වා සත්තවස්සානි තිට්ඨමානෝ නාම නත්ති. ලෝකෝත්තර මාර්ගය එක චිත්තක්ෂණයයි. සෝවාන් මාර්ගය එක චිත්තක්ෂණය. සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග පච්චේක වශයෙන් එක චිත්තක්ෂණයයි. හැබැයි මේ සතිපට්ඨාන භාවනා මාර්ගයේ අවුරුදු 7ක් නෙමෙයි කොච්චර කාලයක් හරි ප්‍රගුණ කරලයි ඒ චිත්තක්ෂණයේ අවස්ථාව උදා පහදා කරගන්නේ ශ්‍රාවකයා. අන්න එතෙන්දී ගුරු ස්වාමීන් වහන්සේට වැටුණා මම කියපු දේ වැරදි කියලා. මම කිව්වේ මිශ්‍රක මාර්ගයයි කියලා. ඒ කියන්නේ අර ඒක චිත්තක්ෂණික අවස්ථාවත් මාර්ග චිත්තක්ෂණික අවස්ථාව සහ పూర్ව පුහුණුව කියන අවස්ථා දෙකම මේ සතිපට්ඨාන ධර්මයේ තුල සංග්‍රහ වෙනවා කියන කාරණය කුළු ගැන්නුවා කවුද? ගුරු ස්වාමීන් වහන්සේ. නමුත් ඒ අදහස වැරදි බව ගුරු ස්වාමීන් වහන්සේ තේරුම් අරගෙන ධර්ම දේශනාව සඳහා වාරිය ලැබුණාට පස්සේ එදා ධර්ම දේශනාව පැමිණිලා තිබුණේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ වන චූලනාග මහා රහතන් වහන්සේට. ඉතින් ඒ චූලනාග මහා රහතන් වහන්සේට තමයි ධර්ම දේශනා වාරයේ පැමිණුණේ. විශාල ජනකායක් මහා රහතන් වහන්සේලා ගියැත්තෝ රජවරු පවා ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න එදා එනවා අපේ රටේ. ඉතින් ඒ කාලේ හිටපු වැඩිහිටි ස්වාමින් වහන්සේලා ස්ථවීරයන් වහන්සේලා පිය ධම්ම සවනා හොන්ති කියනවා. හරීම ආසයිලු මේ අමා ධර්මය අහන්න. පැවිද්දෙන් උපසම්පදාවෙන් 60 වස් 70 වස් පිරිච්ච උතුමෝ ඒ කාලේ හිටියනේ. ඒ අය හරීම කැමති මේ අමා ධර්මය අහන්න. අද ධර්ම දේශනා පැවැත්වෙනවා කියලා ගෙඩිය ගැහුවට පස්සේ අහම් පඨමන්ති ඒකප්පහාරේ නේවෝ සරන්ති. මේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලා මම ඉස්සෙල්ලාම යන්න ඕනි කියලා ඒ බණ අහන්න එනවා. ඉතින් බලන්න හරි පුදුමයි. එදා හිටපු වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ තිබ්බ ධර්මච්ඡන්දේ කුසලච්ඡන්දේ කොච්චරද? එදා දවසේ මේ චූලසුමන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයා වූ චූලනාග ස්වාමීන් වහන්සේට තමයි ධර්ම දේශනා වාරය පැමිණිලා තිබුණේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ධර්මාසනයේ වාඩි වෙලා විජිනිපත අතට අරගෙන පුබ්බ ගාථාසු බුත්තාසු පෙර ධර්ම දේශනාව සඳහා పూర్ව ගාථාවන් දේශනා කළාට පස්සේ අර ගුරු ස්වාමීන් වහන්සේ ලෝක ප්‍රසිද්ධ කෙනෙක්නේ. ඒ උතුමන් වහන්සේ හිතනම කොහොමද හිතන්නේ? රහෝ නිසීදිත්වා න වක්ඛාමි. ඒ ගුරු ස්වාමීන් වහන්සේ වාඩි වෙලා හිටිය ධර්ම දේශනා කරන ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ ධර්මාසනේ වාඩි වෙලා ඉන්නවට මදක් පිටුපසින් සමීපයේම. ඉතින් උන්වහන්සේ හිතනවා මම මේක රහස කියන්නේ නැහැ. දැන් ශිෂ්‍ය ස්වාමීන් වහන්සේට කියන්න පුළුවන්නේ ඇවැත්නි මම කිව්වා මිශ්‍රක මාර්ගය කියලා. නමුත් ඔබ කිව්වා පූර්ව භාග ප්‍රතිපදාව කියලා. ඔබ කියපු දේ හරි, මා කියපු දේ වැරදි කියලා රහසය කියන්න තිබුණා. නමුත් එහෙම කිව්වේ නැහැ. පෝරාණකත්තේරාහි අනුසූයකා හොಂತಿ න අත්තනෝ රුචිමේව උච්චු භාරං විය එවං උක්කිපිත්වා විචරಂತಿ කාරණමේව ගන්නන්ති අකාරණං විස්සජ්ජෙන්ති. මෙන්නම කිතාම වැදගත් කාරණයක් වර්තමාන සංඝ සමාජයේටම. පෙර හිටපු මහා තෙරුන් වහන්සේලා කිසිදාක අනුසූයකා, ඒ කියන්නේ ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, මසුරුකම් කරන්නේ නැහැ. තමන්ගේ මතයේ හරියට උච්චු භාරයක් වගේ අරගෙන ඒකමයි හරි කියලා හැසිරෙන්නේ නැහැ. කාරණමේව ගන්නන්ති, කරුණු කාරණා පෙන්වාම ඒ කාරණය ගන්නව. අකාරණයක් තියෙනවා නම්, වැරදිච්ච තැනක් තියෙනවා නම් ඒ මොහොතේ මේ දේ අතහරින්නට ඒ උතුමන් වහන්සේලා දක්ෂයි. ඉතින් ඒ වෙලාවේ ගුරු ස්වාමීන් වහන්සේ ආවුසෝ චූලනාග කියලා ආමන්ත්‍රණය කළා. එවත්නි චූලනාගේනි. ඉතින් ඒ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ බලනවා මේ මගේ ගුරු ස්වාමීන් වහන්සේගේ හඬ. කිම්බන්තේ ඇයි ස්වාමීනි? ආවුසෝ චූලනාග මයා බුත්තෝ මිස්සක මග්ගෝන ලබ්ධති. මම කිව්වනේ ඔබට සතිපට්ඨාන සූත්‍රය තුල දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේ මිශ්‍රක මාර්ගයක් කියලා. పూర్ව භාග ප්‍රතිපදාව සහ ලෝකෝත්තර මාර්ගය කියන දෙකම අන්තර්ගත කරලා කියලා. ඒ කාරණය සත්‍යයක් නෙමෙයි. තයාවුත්තෝ පුබ්බ භාග සතිපට්ඨාන මග්ගෝව ලබ්ධති.
ඔබ කියපු පූර්ව භාග සතිපට්ඨානය තමයි මෙතනදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් එහෙම කිව්වට පස්සේ මේ ශිෂ්‍ය ස්වාමින් වහන්සේ මහරහතන් වහන්සේලානේ හිතනවා අම්හාකං ආචාර්යෝ සබ්බ පරියත්තිකෝ තේපිටකෝ සුත බුද්ධෝ මගේ ආචාර්යයන් වහන්සේ මුළු ත්‍රිපිටක ධර්මයේ අර්ථකථා සහිතව කටපාඩම් කරගෙන ඉන්න සුත බුද්ධෝ උතුමන් වහන්සේ නමක්. ඒව රූපස්සාපි නාම භික්ඛුනෝ අයම් පඤ්ඤහෝ ආලූලේති මේ තරම් දැනුමක් ඇති උතුමන් වහන්සේ කෙනෙකුට පවා මේ කාරණේ යම් පැටලීමක් ඇති වුණා. අනාගතේ මම භාතිකා ඉමම් පඤ්ඤං ආලූලෙස්සන්තීති අනාගතේ මගේ සහෝදර ස්වාමින් වහන්සේලා මේ ප්‍රශ්නය අවුල් කරන්න පුළුවන්. එනිසා මම මේ කාරණය මෙතනින්ම निराකරණය කරන්න ඕනේ කියලා ඒ මහා ධර්මදරු උතුමන් වහන්සේ ඒකායන මග්ගෝ මුච්චති පුබ්බභාග සතිපට්ඨාන මග්ගෝ පටිසම්භිදා මග්ග පාළියේ එන මෙන්න මේ ප්‍රකාශය අනුව යමින් මග්ගානං අට්ඨංගිකෝ සෙට්ඨෝ සච්චානං චතුරෝ පදා විරාගෝ සෙට්ඨෝ ධම්මානං ද්විපදානං චක්කුමා ඒසෝව මග්ගෝ නත්ථඤ්ඤෝ දස්සනස්ස විසුද්ධියා ඒතං තුම් මේ පටිපජ්ජතහ මාරස්සේනම් පමද්දනං ඒතං තුම් මේ පටිපන්නා දුක්ඛස්සන්තං කරිස්සතහ කියන මෙන්න මේ බුදු වදන් වල ප්‍රකාශ කරමින් ඒ ස්වාමීන් වහන්සේ මනාව විනිශ්චය කළ මාර්ගයන් අතර ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ශ්‍රේෂ්ඨයි. සත්‍යයන් අතර චතුරාර්ය සත්‍යමයි ශ්‍රේෂ්ඨ වන්නේ. විරාග වූ ශ්‍රේෂ්ඨ වූ නිර්වාණ ධර්මයේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. ධර්මයන් අතර දෙපා ඇති අය අතර භාග්‍යවතුන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ වන්නේ. දස්සන විසුද්ධිය පිණිස වෙන මාර්ගයක් නැකම මාර්ගයේ මේ සතිපට්ඨාන මාර්ගයයි මාරසේනාව මර්ධනය කිරීම පිණිස මේ සතිපට්ඨාන මාර්ගය මහණෙනි නුඹලා පිළිපදිව්. ඒතඤ්ඤතුම් මේ පටිපන්නා මේ මාර්ගයේ පිළිපදින්නා වූ නුඹලා කවදා හෝ දවසක දුක්ඛසන්තං කරිසත මේ දුක අවසන් කරනවාමයි කියන මෙන්න මේ බුදු වදන අනුව එදා මහා ධර්ම දේශනාව සිද්ධ කරලා මේ ප්‍රශ්නය මුළුමනින්ම निराකරණය කළා. ඉතින් ඒ කාරණයක් මෙතෙන්ද සිහිපත් කළේ අපිට මේ ඉතිහාසය පිළිබඳව විශේෂයෙන් කරුණු දැන ගැනීම අවශ්‍යයි. කිසිම පැටලීමකින් තොරව මේ මාර්ගය තුල ඉදිරියට ගමන් කිරීම පිණිස. එහෙනම් කේනට්ඨේන මග්ගෝ කුමනාර්ථයෙන්ද මේ මාර්ගය කියලා කිව්වේ? නිබ්බාන ගමනට්ඨේන නිබ්බානත්තිකේහි මග්ගනීයට්ඨේනච නිවනට ගමන් කරන මාර්ගය. එහෙම නැත්නම් නිවන් කැමැති ශ්‍රාවකයන් විසින් අනුගමනය කළ යුතු මාර්ගය කියන අර්ථයෙන් ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ කියලා බුදු සිරිමෝ මඩලින් මේ ගුවන් තලයට විරාගී සුව විඳින මාවත ශබ්ද රූපයක අනුසාරයෙන් දේශනා කළා. ඊළඟ පදය තමයි සත්තානං විසුද්ධියා. සත්තානං විසුද්ධියාති රාගාදීහි මලේහි අවිජ්ජා විසම ලෝභාදීහිච උපක්ඛිලේසේහි කිලිට්ඨ චිත්තානං සත්තානං විසුද්ධත්තාය. දැන් ඔබ මේ කාරණේ තේරුම් ගන්නට ඕනි. රාගාදී කෙලෙස් මලින් එවැගේම දැඩි ලෝභය විසම ලෝභය ආදී උපක්ලේශයන්ගෙන් කිලිටි වූ සිත් ඇති සත්වයන්ට ඒ කිලුටු සෝදාහැර පිරිසිදු වීම පිණිස පවතින මාර්ගයයි සත්තානං විසුද්ධියා කියලා කිව්වේ. මේ සතිපට්ඨාන මාර්ගය සත්වයන්ගේ විසුද්ධිය පිණිස හේතු වෙනවා. විසුද්ධිය කියන්නේ පාරිශුද්ධිය. පාරිශුද්ධියක් ලබන්නට නම් අපිරිසුදු දේ ඉවත් කරන්නට ඕනි. මොනවද අපිරිසුදු දේ? රාගාදී කෙලෙස් මල. ඒ රාගාදී කෙලෙස් මලින් අපිරිසුදු උනේ කුමක්ද? සිත. එහෙනම් සිත අපිරිසුදු වුණාට පස්සේ ඒ පිට පිරිසුදු කරන්න මාවතක් අවශ්‍යයි. ඒ මාවත තමයි තථාගතයන් වහන්සේගේ මේ මාවත. තථාහි ඉමිනාව මග්ගේන ඊතෝ. ඒ කාරණීය සත්‍යයක්මයි. මේ මාර්ගයෙන් මීට මහා කල්ප සාරා සංඛ්‍ය ලක්ෂයකට පෙර මේ ලෝකෙට පහළ වූ සියලු බුදුරජාණන් වහන්සේලා එදා මෙදා තුර පහළ වූ ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ඉන් එපිට සහ මින් මතු අනාගතයේ පහළ වන බුදුරජාණන් වහන්සේලා ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලා පච්චේක බුද්ධා ගණනපතං වීතිවත් ආර්ය ශාවකා ගණන් මාර්ගයෙන් කියන්න බැරි තරම් ආර්ය ශ්‍රාවකවරු මේ හැම දෙනාම සබ්බේ චිත්තමලං පවාහෙත්වා පරම විසුද්ධිම් පත්තා සියලු දෙනාම ඒ සිත්වල තිබුණ කෙලෙස් මල ප්‍රහාණය කරලා විසුද්ධියට පත්ුනේ කුමකින්ද? මේ උත්තම මාර්ගයෙන්, මේ පාරිශුද්ධ මාර්ගයෙන්. මොකක්ද මේ පාරිශුද්ධ මාර්ගය? අප මහා ගෞතම මුනිදුන් දෙසූ සතිපට්ඨාන භාවනා මාර්ගයයි. රූපේ කිලිට වුණා කියලා සත්වයෝ කිලිට වෙනවා කියලා ව්‍යවහාරයක් නැහැනේ. හැබැයි සාමාන්‍ය ලෝකේ එහෙම එකක් තියෙනවා. සාමාන්‍ය ලෝකයේ අපිරිසුදුකම කියලා කියන්නේ
මේ අත්පා කුණු දුහුවිල්ලෙන් තැවරීම, ගත දහඩියෙන් තැවරීම බොහෝ දෙනා හිතන මේක තමයි එකම අපිරිසුදු බව කියලා. හැබැයි එතනත් යම් අපිරිසුදු බවක් තියෙනවා. මතක තියාගන්නට රූපේන සංකිලිට්ඨේන සංකිලිස්සන්තිමානවා රූපේ සුද්ධේ විසුද්ධන්ති අනක්ඛාතම් මහේසිනා. මහේර්ෂී වූ භාග්‍යවතුන් වහන්සේ කවදාවත් මෙහෙම දේශනා කළා නැහැ. කොහොමද? මේ රූපේ කිලුටු වීමෙන් සත්වෝ කිලුටු වෙනවා. රූපේ පිරිසුදු වීමෙන් සත්වෝ පිරිසුදු වෙනවා. එහෙම දේශනා කළා නැහැ. චිත්තේන සංකිලිට්ඨේන සංකිලිස්සන්තිමානවා සුද්ධේ විසුද්ධන්ති ඉති මුත්තං මහේසිනා. මහේර්ෂී වූ අප මහා ගෞතම මුනිදුන් එහෙනම් කොහොමද දේශනා කළේ? සිත කිලිටි වුණොත් කෙලෙස් මලින් ආන සත්වෝ කෙලසිලා යනවා. සිත පිරිසිදු වුණොත් කෙලෙස් මල ප්‍රහාණයෙන් පාරිශුද්ධියට පත් වෙනවා. ආන්නේ සිත පිරිසිදු කරන වැඩපිළිවෙල මේ උදාර සතිපට්ඨාන භාවනා මාර්ගයයි. ඒ වගේම තථාගතයන් වහන්සේ බදාරනවනේ චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලෙස්සන්ත චිත්ත වෝදානා විසුද්ධන්ති කියලා. ලෝභාදී කෙලෙස් මලින් සිත අපිරිසුදු වුණාට පස්සේ සත්වෝ කෙලසිලා අපිරිසුදු වෙලා යනවා. ඒවා දුරු වීමෙන් පිරිසුදු වෙනවා කියලා. ඒ චිත්ත වෝදානය, චිත්ත පාරිශුද්ධිය ඉමිනා සතිපට්ඨාන මග්ගේනහි හෝති. මේ සතිපට්ඨාන මාර්ගයෙන්මයි සිද්ධ වෙන්නේ. එනිසයි මේ මාර්ගයට සත්තානං විසුද්ධියා, සත්වයන්ගේ විසුද්ධිය ගෙන දෙන මාවතයි කියලා බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩලින් වදාළේ. දැන් එහෙනම් ඔබට පිරිසුදු වෙන්න අවශ්‍ය නම් ඔබ මේ ජීවිතයේ කළ යුත්තේ කුමක්ද? චිත්ත පාරිශුද්ධිය උදෙසා මේ සතිපට්ඨාන මාර්ගය ප්‍රගුණ කිරීමයි. ඔබ මේ වෙනකොටත් අඩු වැඩි වශයෙන් මේ මාර්ගය ප්‍රගුණ කරනවා. බුදු ගුණ ටිකක් සිහිපත් කළත්, මෙත් සිතක් වැඩුවත්, මරණය ගැන මෙනෙහි කළත්, කායගත සතිය කොට්ඨාස භාවනාව ප්‍රගුණ කළත්, ඒ සෑම බුදු සසුනේ භාවනාවක්ම සතිපට්ඨානයට ඇතුළත් වෙනවා. අපි මේ කාරණා මනාව දැනගෙන ඉදිරියටත් පුහුණු කිරීම තුළින් අපලද වාසනාව ඉමහත් වාසනාවක් කරගන්නට පුළුවන්. ඒ උදෙසා තමයි මේ විදිහට ඔබට මේ කරුණු කියා දෙන්නේ. ඊළඟට මේ උදාර ධර්මපරියායේ පැමිණෙන මිහිරි බුදු වදන තමයි ශෝක පරිදේවානං නැත්තං ශෝක පරිද්දවානං සමතික්කමාය. ඊළඟට මේ උතුම් ධර්මපරියායේ පැමිණෙන මිහිරි බුදු වදන තමයි ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක පරිදේවානං සමතික්කමායාති ශෝකස්සච පරිදේවස්සච සමතික්කමාය. ශෝකය සහ පරිදේවය සමතික්‍රමණය කරන්නට මේ මාර්ගයේ හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. කුමක්ද මේ ශෝකය කියලා කියන්නේ? ශෝකෝති සෝචනක වශයෙන් ශෝකෝ. ශෝක කරන ආකාරය තවත් විදියකින් කිව්වොතින් අභ්‍යන්තරයෙහි චිත්තාභ්‍යන්තරය දවනවා, අලු කරනවා වගේ, වියලවනවා වගේ දැනෙන ස්වභාවය. ඒකට කියනවා අන්තෝ ශෝකය, අන්තෝ පරිශෝකය කියලා. අභ්‍යන්තර වූ දුක නැවත නැවත ඒ කාරණේ මෙනෙහි කර කර චිත්තස්ස ජහයනාකාරෝ කල්පනා කර කර විඳවනවා. ආන්න එකට කියනවා ශෝකය කියලා. ශෝකෝහි uppajjamaano අග්ගින් විය චිත්තං ජහපේති දහති. මේ ශෝකය උපදිනකොට ගින්නක් වගේ හදවත දබනවා. චිත්තම් මේ ජහාමං නමේ කිංචි පටිභාති. මගේ හිත දැවෙනවා, මට කිසි දෙයක් වැටහෙන්නේ නැහැ කියලා කියන්නේ මෙන්න මේ ශෝකයේ ස්වභාවය. නැත්තම් ශෝකයේ ඇති ස්වභාවය පිළිබිඹු කරමින් ඒකට කියනවා ශෝකය කියලා. එතකොට ශෝකය නැති කරනවා කුමකින්ද? මේ උතුම් මාර්ගයෙන්. ඒ වගේම පරිදේවය. කුමක්ද පරිදේවය කියන්නේ? හැඬීමනේ. මයිහං දීතා මයිහං පුත්තෝ, මගේ දියණිය, මගේ පුතා, මේ විදිහට නම් කියා ආදිස්ස දේවන්ති රෝදන්ති. නැවත නැවත හඬනවා. එකට කියනවා මේ හැඬීම කියලා. තන්තං වන්නම් පරිකිත්තෙත්වා දේවන්ති ඒතේනාදි පරිදේවෝ. ඒ කෙනාගේ ගුණ කියා හඬනවා. මිය දුනාට පස්සේ, ලෙඩ වුණාට පස්සේ. ඉතින් ඒ නිසා ඒ ඇඬීම සහාර පෙර කියපු ශෝකය මුළු මනින්ම නැති කරන්නේ කුමකින්ද? මෙන්න මේ උදාර උතුම් මාර්ගේනුයි කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන එක සත්‍යක්මයි. අයන්හි මග්ගෝ භාවිතෝ සන්තති මහා මත්තාදීනං විය ශෝක සමතික්කමාය. සන්තති මහා ඇමතිවරයාගේ වගේ ශෝකේ නැතිවෙන්ට හේතු වෙනවා. ඔබ අහලා තියෙනවනේ සන්තති මහා අමාත්‍යවරයා ගැන. අපිව දැනගන්නට ඕනි මේ භාවනා මාර්ගයේ වටිනාකම එතකොටයි තේරෙන්නේ. මහා ඇමතිවරුන්ට, මහා රජවරුන්ට මේ මාර්ගයේ මිහිරක් වුණා නම් ඇයි අපට මිහිරක් නොවෙන්නේ? අපටත් මේ මාර්ගයේ මිහිරක්ම අපේ දුක් නැති කරන්නත් මේ පමණමයි මාර්ගය කියන කාරණය එතකොට ඔබට හොඳට වැටහෙනවා.
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වනාරණේ වාසය කරන කාලේ පසේ නදී කොසල් රජතුමාගේ ඇමතිවරයෙක් හිටියා. ඒ ඇමතිතුමාගේ නම තමයි සන්තති මහා ඇමතිතුමා. ඉතින් ඒ රාජ්‍ය බල ප්‍රදේශයේ එක්තරා ප්‍රත්‍යන්ත දේශයක මහා යුද්ධයක් ඇති වුණා. ඒ යුද්ධයක් ඇති වෙලා මේ සන්තති මහා ඇමතිතුමා විශාල හමුදාවක් අරගෙන ඒ යුද්ධය සංසිඳවල රාජ්‍ය ස්ථාවර කරලා රජතුමා වෙත ඇවිල්ලා පෙනී හිටියා. රජතුමා සතුටටපත් වෙලා සත්ත දිවසානි රජ්‍යන් දත්වා දවස් 7කට රාජ්‍ය බලය ලබා දුන්නා. ඒකං නච්චගීත කුසලං ඉත්තිං අදාසි. ඒ වගේම මේ ඇමතිවරයාට සතුටු වීම පිණිස නැටුම් ගැයුම් වැයුම් දක්වන්නට දක්ෂ ඊටාම ලස්සන රූපයක් තියෙන නලගණක් ස්ත්‍රියක් මේ ඇමතිතුමාට ලබා දුන්නා. පෙරවිසූ රජවරු අන්නේ බඳු සිරිතක් තිබුණා. ඇමතිවරයෙකුට හෝ යම් කෙනෙකුට තම රාජ්‍ය භාරය උසුලාගෙන යද්දී ලොකු සහයෝගයක් ලබා දුන්නොත් රජකම වුණත් රජපුටුවේ වාඩි වෙන අවස්ථාව දෙනවා දින 2-3කට හරි. ඉතින් මේ ඇමතිතුමා සත්ත දිවසානි දවසක් දෙකක් නෙමෙයි දින 7ක් සුරා මද මත්තෝ සුරාවෙන් මත් වෙලා 7 වෙනි දවසේ සීල අලංකාරයෙන් සැරසිලා උතුම් ඇතෙකුගේ පිටේ නැගලා දිය ක්‍රීඩාව පිණිස උද්‍යානයට යනවා. ඉතින් යනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනවා දැකලා ඒ ඇතා මතම හිඳගෙන හිස නමලා ඔළුව හොලවලා වන්දනා කළා. දැන් මේ සුරාමදේ මත් වෙලා ඉන්නේ ඒත් අර බුදුරජාණන් වහන්සේ දැක්කාම ඇතා පිට ඉඳගෙනම වන්දනා කරලා ගියා. බුදුරජාණන් වහන්සේගේ ඒ සුරක්තවර තොල් සංගල විවර වුණා. සුදු බුදුරැස් ධාරාවක් පැතිරිලා ඒ ශ්‍රී ශීර්ෂය වටේ ප්‍රදක්ෂිනා කරනවා. දැක්ක ආනන්ද ස්වාමින් වහන්සේ. කෝනුකෝ භන්තේ සිත පාතු කරණී හේතු ස්වාමීනි ඇයි සිනහවක් පාල කළේ? ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා පස්සානන්ද සන්තති මහා මත්තං අජ්ජ සම්බාභරණ පටිමණ්ඩිතෝ මම සන්තිකං ආගන්තුවා චතුප්පදික ගාථාවසානේ අරහත්තම් පත්වා සත්ත තාල මත්තේ ආකාසේ නිසීදිත්වා පරිනිබ්බායිසති කියලා විවරණයක් දුන්නා. ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කළා. බ්‍රහ්ම ප්‍රකාශයක් කළා. කුමක්ද? බලන්න ආනන්ද අර ඇතුමත යන සන්තතිය ඇමති දෙස. ඔහු අද හවස ඔය විදිහටම සැරසිලා මා වෙත පැමිණිලා එකම ගාථාවක් ශ්‍රවණය කරලා අරහත්වයට පත් වෙලා තල්ගස් 7ක ප්‍රමාණී අහස් ප්‍රදේශයට 이르දියෙන් ගමන් කරලා පිරිනිවන් වඩිනවා කිව්වා. මේ ප්‍රකාශය මුළු සවැත් නුවර පුරාවට පැතිරිලා ගියා. ඉතින් බොහෝ දෙනා මේ ප්‍රාතිහාර්ය දැකීමේ බලාපොරොත්තු ඇතිව එදා බුදුරජාණන් වහන්සේ වෙත පැමිණුණා. ඉතින් මෙහෙම වෙනකොට මේ ඇමතිතුමා දිය කොටුවට ගිහිල්ලා දවස පුරාවටම දිය ක්‍රීඩාවේ යෙදුණා. ඔහු දන්නේ නැහැ මම මේ අන්තිම දවසටයි ජල ක්‍රීඩාවේ දෙන්නේ. මේ සංසාර ගමනේ අවසන් දවසයි කියලා ඔහු දැන හිටියේ නැහැ. උයන් ක්‍රීඩා කළා, hina වුණා, කෙලිදෙලෙන් ගත කළා. අර ලස්සන රූපයක් තියෙන කාන්තාව රංග මජ්ජං ඕතරිත්වා නච්ච ගීතං දස්සේතුං ආරබී. ඒ රංග මධ්‍යයට නැත්තං රංගහලට ඇවිල්ලා ඊතා මිහිරි දැකුම් කළු දර්ශනයක් නැත්තන් නැටුමක් දක්වන්නට පටන් ගත්තා. ඉතින් මේ කාන්තාව එසේ නැටුම් දක්වන්න පටන් ගත්තට පස්සේ දවස් ගාණක් කුසගින්නේ ඉඳලා තියෙනවා. මේ නැටුම දක්වද්දී ආහාර අනුභව කරලා තිබුණොත් අමාරුයි. ඒ නිසා ඊතා ස්වල්ප ආහාරයක් අනුභව කරලා කුසගින්නේම ඉඳලා මේ නැටුම දැක්වීමේ පිණිස ආරම්භ කළා. ඉතින් ආරම්භ කළාට පස්සේ ඒ නර්තනයත් සමග සත්ධක වාතා සමුට්ඨාය කුසේ වේදනාවක් හදවතේ වේදනාවක් ඇති වෙලා එහෙම්මම ඇස් සහ කට ඇරගෙන මැරිලා වැටුණා. ඉතින් සන්තති ඇමතිතුමාට මේ මොහොතේදී පුදුමාකාර වේදනාවක් ඇති වුණා. ශෝකයක් ඇති වුණා. මේ ශෝකේ කොච්චරද කියනවා නම් තං කනඤ්ඤේ වස්ස සත්තාහම් පීතසුරා තත්ත කපාලේ උදක බින්දුවිය පරික්ඛයන් අගමාසේ කියන මේ ශෝකයේ ඇතුලේ ඇතිවෙච්ච දැවිල්ල බලවත් වේදනාව නිසා දින 7ක් තිබුණ සුරා මදය හරියට රත් වෙච්ච කපාලයකට යකඩයකට වතුර බින්දුවක් වැටුනහම නැති වෙලා යනවා වගේ මේ සුරා මදය නැති වෙලා ගියා. එතකොට තවත් මේ ශෝකේ වැඩි වුණා. ඒ ශෝකේ බලය කොච්චරද කියනවනම් ඉන්නට බෑ, පපුව පිච්චෙනවා. නමේ ඉමං සෝකං අඤ්ඤේ නිබ්බාපේතුං සක්කිස්සanti අඤ්ඤත්‍ර තථාගතේන. ඒ භාග්‍යවතුන් වහන්සේ හැර
මේ ශෝකේ නැති කරන්න පුළුවන් කෙනෙක් නම් මේ තුන් ලෝකේ නෑ කියලා දැන් හොඳ සිහිය ආවා. හොඳ සිහියෙන් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. මහා බලකායක් සමග හවස් කාලේ භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා බන්තේ ඒව රූපෝ මේ ශෝකෝ uppannෝ තම්මේ තුම්මේ නිබ්බාපේතුන් සක්කිස්සතහ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහදේ පිච්චෙන ශෝකය, දැවෙන ශෝකය, මේ වේදනාව තථාගතයන් වහන්සේ දන්නවා. ස්වාමීනි පුළුවන් ද මට මේක නිමා දෙන්න? ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ වදාරනවා සෝකන් නිබ්බාපේතුන් සමත්තස්සේව සන්තිකං ආගතෝසි ඉමිස්සාහි ඉද්ධියා ඉමිනාව ආකාරේන. ඔබ මේ පැමිණිලා තියෙන්නේ ඔය හදවතේ දැවෙන ශෝකය, ඔය අභ්‍යන්තර දාහය නැති කරන්න පුළුවන් කෙනෙක් ළඟට. මේ කාන්තාව මේ ආකාරයෙන්ම මැරිච්ච කාල තියෙනම ඉතිහාසයේ ඔබ ඉදිරියේ. එසේ ඔබ ඉදිරියේ ඔය කාන්තාවම එසේ රැඟුම් දක්වමින් සිටියදී මැරිලා වැටිච්ච වාරවල රෝදන්තස්ස තව පංහරිත අස්සූනි චතුන්නම් මහා සමුද්දානං උදකතෝ අතිරේකතරානී. එලෙසින් හැඬූ කඳුළු ඔබ එකතු කරානම් සිව් මහා සයුරේ ජලය පරයනවා. අමාත්‍යවරය ආන්හෙම වදාරලා මధుර ස්වරයෙන් යම් පුබ්බේතං විසෝසේහි පච්ඡාතේ මාහු කිංචනං මඤ්ඤේ චේනෝ ගහෙස්සසි උපසන්තෝ චරිස්සසීති. මේ ගාථාව දේශනා කළා. යම් පුබ්බේතං විසෝසේහි పూర్ව සංස්කාරයන් කෙරෙහි ඇතිවිය හැකි කෙලෙස් ධර්ම තියෙනවා. ආන්නේ කෙලෙස් ධර්ම වියලවා හරින්න කියලා වදාලා. මින් පෙර අතීත කාලය තුල දක්නා ලද, අසන ලද, ස්පර්ශ කරන ලද, දැනගන්නා ලද අරමුණු තියෙනවානේ. ඒවා නැවත නැවත මතක් වීමෙන් ඒ මතක් වන වාරයක් පාසා එක්ක රාගය නැත්තම් ද්වේෂය, මේ කෙලෙස් දැවිල්ල ඇති වෙලා අභ්‍යන්තරේ පිච්චිලා යනවා. ඒ දෙස නුවණින් බැලීමෙන් පේනවා මේ අතීත මතකයක් අවදි වෙලා ඒ අරමුණු නිසා මට මහා පුදුම වේදනාවක් ඇති වෙනවා කියලා. එහෙනම් ඔහු කුමක්ද කරන්නට ඕන? මේ මොහොතේ ඇති වෙමින් බිඳෙමින් යන නාම රූප ධර්ම විශේෂෙහි සිහිය පවත්වලා එහි අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් නිරීක්ෂණය කළා. ඒ අනුව සතිමත් වීම, වීරියවන්ත වීම, ප්‍රඥාවන්ත වීම. එමගින් ඒ අතීතය තුලින් ඇති වෙන්නට පුළුවන්, අතීත අරමුණු නිසා ඇති වෙන්නට පුළුවන් කෙලෙස් ධර්මයෝ දුර වෙලා යනවා. ඒ වගේම තමයි අතීත අරමුණු සිහිපත් වෙනකොට, මතක් වෙනකොට වර්තමානයේ කිසියම් කුසල ආරම්මණයක් තදින් අල්ලාගෙන ඒ අරමුණ අනුව සිහිය පවත්වන්න ගත්තොත් අර අතීතයෙන් අරමුණු වෙන ඒ අරමුණු සෑහෙන ප්‍රමාණයකට ඉවත් වෙනවා. ඒ අනුව නැවත නැවත වර්තමාන කුසල ආරම්මණයේ සිත මෙහෙවමින් කටයුතු කරනකොට අතීත මතකයන් අවදි වෙලා අපේ හිත දවන තවන ගතිය දුර වෙලා අපට පුදුමාකාර සැහැල්ලුවක් ලැබෙනවා. ඒ සැහැල්ලුව ලැබීම පිණිස අතීත අරමුණු දුරු කිරීම පිණිස වර්තමානයේ කිසියම් කුසල ආරම්මණයක සිත නැවත නැවත හැසිරවීම කුමක්ද? සතිපට්ඨානය වැඩිම. ඉතින් මේ සන්තති ඇමතිවරයාට බුදුරජාණන් වහන්සේ හිම දේශනා කරනකොටම පෙරපින් බලය නිසා ඒ අතීත මතකයෙන් හිත වහාම අයින් වුණා. පච්ඡාතේ මාහු කිංචනං කියලා වදාලානේ. අනාගත කාලය ගැන, අනාගත සිතුම් පැතුම් තුල හිර වෙලා දුක් විඳින්නට එපා. එමගිනුත් කෙලෙස් ඇති වෙනවා. මත්තට සිදුවන දේ ගැන හිතන්නට, කල්පනා කරන්නට ගියොත් ඒ පුද්ගලයාගේ හිතේ රාගය, ද්වේෂය ඇති වෙන්නට පුළුවන්. එසේ ඉඩ නොතබා මේ වර්තමානයේ තුල ඇතිවෙන, නිරුද්ධ වෙන, හටගන්නා, නිරුද්ධ වී යන නාම රූප පරම්පරාවේ ලක්ෂණ නිරීක්ෂණය කිරීම මගින් ඒ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙන වර්තමාන මොහොත තුල සිත පවත්වන්නට. ඉතින් සන්තති අමාත්‍යවරයාට ඒ කාරණියත් බුදුරජාණන් වහන්සේ දෙවන ගාථා පාදයෙන් දේශනා කොට වදාලා. දැන් මේ මොහුගේ ජීවිතේ වැඩෙන්නේ කුමක්ද? මේ වැඩෙන්නේ සතිපට්ඨාන භාවනාව. මඤ්ඤේ චේනෝ ගහෙස්සසී කියලා තුන්වන පදය දේශනා කළා. වර්තමාන නාම රූප සංස්කාර ධර්මයන් නිත්‍ය, සුඛ, සුභ, ආත්ම වශයෙන් අල්ලා ගන්නට එපා. එහෙනම් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ වශයෙන් වර්තමාන මොහොත, වර්තමාන නාම රූප ධර්ම මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉන් අනතුරුව දේශනා කරනවා උපසන්තෝ චරිස්සසි. එහෙම වුණාම ඔබ උපසාන්තව හැසිරෙන කෙනෙක් වෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ සතර පද ගාථාව ඇහෙනකොට
සතිපට්ඨාන භාවනාව මනාව ප්‍රගුණ වුණා වැඩුණා. ඒ ප්‍රගුණ වීම කොච්චරද කියනවා නම් අරහත්වයට පත් වුණා. ආයු සංස්කාර දෙස බලනකොට පේනවා අදම පිරිනිවන් පෑ යුතුයි. භන්තේ පරිනිබ්බානම් මේ අනුජානාත ස්වාමීනි මට පිරිනිවන් වඩින්න අවසර දෙන්න. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තේනහි තයා කතකම්මම් මහියං කතේහි ඔබ කරපු කර්මය සංසාර ගමනේදී මේ උතුම් නිවන පිණිස ඒවත් මේ විශාල මහ ජනතාවට ඇහෙන්න කියා දීලා තේනහි තයා කතකම්මම් මහියං කතේහි එහෙනම් බ්‍රහ්මණිය ඔබ පෙර සංසාරයේ නිවන් පිණිස කරපු මහා පින කුමක්දයි හෙළිදරව් කරන්න. මේ ලද විමුක්තිය හෙළිදරව් කරන්න. මේ අහස් කුසට පැන නගින්න. තල්ගස් 7ක උස ප්‍රමාණයකට පැන නැගිලා මේ මහා ජනතාවට ඇසෙනසේ ඔබ ඔබේ ආශ්චර්යමත් ජීවිතය ගැන කියලා හින් අනතුරු පිරිනිවන් පාන්න කියලා බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන්නා. ඒ අවසරයෙන් මේ ඇමතිතුමා දැන් ඇමතිවරයෙක් නෙමෙයිනි, බ්‍රහ්මණයෙක් මහරහතන් වහන්සේ නමක් සත්ත තාලක් ප්‍රමාණී ආකාශයේ පල්ලංකේන නිසේදිත්වා අහස් කුසේ පරයන්කයෙන් වැඩ ඉඳගෙන සුනාත මේ භන්තේ පුබ්බේ කම්මං ස්වාමීනි අවසරයි අසනසේක්වා මා පෙරගල කර්මය කියලා ඉතිහාසයේදී මේ උතුම් විමුක්තිය වෙනුවෙන් කරපෝ ඒ පින්කම ගැන සිහිපත් කළා. මහා කල්ප 91කට පෙර විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බන්දුමති නගරේ එක පවුලක ඉපදිලා එතුමා හිතනවා කාටත් පීඩාවක් නොදී කරන්න පුළුවන් රැකියාව, ජීවත් වෙන්න පුළුවන් ආකාරයේ. සැබවින්ම මේ රැකියාවක් කෙවීමක් නෙමෙයි. කාටත් වෙහෙසක් පීඩාවක් නැතුව මම මොකක්ද මේ ලෝකෙ කළ යුත්තේ? බලන්න අහිංසක මිනිසු සත්පුරුෂෝ හිතන විදිය. ඉන් අනතුරු එතුමා තෝරගන්නවා ධම්ම ඝෝෂක කම්මං. ඒ කියන්නේ මම දහම් ඝෝෂා කරන්නට ඕන. කොහොමද දහම් ඝෝෂා කරන්නේ? ඔහු ගමින් ගමට යනවා, වීතියෙන් වීතියට යනවා, මිනිස්සු ඉන්න තැන්වලට යනවා. පුඤ්ඤානි කරෝතහ උපෝසත දිවසේසු උපෝසතං සමාදියතහ දානං දේතහ ධම්මං සුනාතහ බුද්ධ රතනාදීහි සදිසං අඤ්ඤං රතනං නාම නත්ති තින්නං රතනානං සක්කාරං කරෝතහ කියලා. ඌ ශබ්ද නගා කියනවා පින් කරව. උපෝසත දිනයන්නේ උපෝසතේ සමාදම් වෙව්. දන් දෙව් ධර්මයේ අසව්. තෙරුවන් වහන්සේලා හා සමසරණක් නැහැ. තෙරුවන් වහන්සේලාට සත්කාර කරව කියලා පයින්ම ඇවිද යමින් පිරිසක් ඉන්න තැන්වලට ගෙවල්වලට වීතිවලට ඇසෙනසේ ශබ්ද නගා කියනවා. ඉතින් මේ වහල විශාල පිරිසක් බුදුරජාණන් වහන්සේ සොයාගෙන එදා ආවා. ඒ සද්වය අහනවා බුද්ධ පිතා බන්දුමති මහරජතුමා, ඒ භාග්‍යවතුන් වහන්සේගේ පිය මහරජතුමා බන්දුමති රජතුමානේ කාලේ. ඉතින් බන්දුමති රජතුමාට ඇහුණා තාත කිංකාරොන්තෝ විචරසි. දරුවෝ ඔබ මොකක් කියමින්ද ඔය හැසිරෙන්නේ? මොකක්ද ඔබ ඔය කරන්නේ? දේව තින්නං රතනානං ගුණම් පකාසෙන්ත්වා මහාජනම් පුඤ්ඤ කම්මේසු සමාදපෙන්තෝ විතරාම. දේවයන් වහන්සේ තෙරුවන් වහන්සේලාගේ ගුණ කියා මහා ජනතාව පින් කම්වල යොදවනවා. මම අන්නේ වෙලාවේ මේ බන්දුමති මහා රජතුමා දරුවෝ ඔබ ওই විදිහට පයින් යන්න එපා. මින් මත්තට මේ අලංකාර මල් මාලා පළඳමින් මෙන්න මේ ශ්වේත වර්ණ අශ්වයාගේ පිටේ නැගලා ගිහිල්ලා ඒ දිශාවල ගිහිල්ලා ඔබ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ ගුණ කියන්න. තවත් දවසක් මේ රජතුමාට මෙසේ ගුණ කියමින් යනවා. මුණ ගැහුණා මේ උපාසකතුමා. ඒ වෙලාවෙත් අහනවා තාත කිංකරොන්තෝ විචරසි. දරුව කුමක් කරමින්ද ඔබ හැසිරෙන්නේ? දේවයන් වහන්සේ බුදු ගුණ ලෝකෙට කියනවා, ධම් ගුණ සංඝ ගුණ කියනවා. දරුව ඔබ වගේ කෙනෙකුට අශ්වයා ගැලපෙන්නේ නැහැ. ඔබ මෙන්න මේ වටිනා රථයේ නැගිලා ගමන් කරලා බුදු ගුණ කියන්න. චතු සින්ධව යුත්ත රතං අදාසි. තා වටිනා ශෛන්දව වර්ගයේ අශ්වයන් 4 දෙනෙක් යොදන ලද රථයක් ලබා දුන්නා. තුන්වන වාරයේ දැක ගන්නට ලැබෙනවා. අහනවා දරුවෝ ඔබ මොකද්ද කරන්නේ? ඒ වෙලාවේ කියනවා දේවයන් වහන්සේ ඒ අනන්ත බුදු ගුණ කියා ධම් ගුණ සංඝ ගුණ කියා මම ගමින් ගමට රටින් රටට යනවා. දරුවෝ ඔබ වගේ කෙනෙකුට ওই රතේ ගැලපෙන්නේ නැහැ කියලා මහා ධනයක්, මහා භෝගයක්, මහා පළඳනාවල් ලබා දීලා විශාල හස්ති රාජ්‍යයක්, තරුණ හස්ති රාජ්‍යයක් ලබා දුන්නා. එදා පටන් සියලු ආභරණයෙන් සැරසීලා මේ අතුමත නැගිලා ගමින් ගමට නගරයට ගමන් කරලා මේ ධම්ම ඝෝෂක කර්මය සිද්ධ කළා. මිනිසුන්ට පින් කරන්න, තෙරුවන් වහන්සේලා වෙත පැමිණෙන්න අනුබල ලබා දුන්න. බලන්න එදා කරපු ඒ පින. මෙදා සන්තති මහා ඇමතුතුමා නැත්තන් ඒ රහතන් වහන්සේ අහසේ ඉඳගෙන දේශනා කරනවා තස්ස මේත්තකං කාලං කායතෝ චන්දන ගන්ධෝ වායති මුඛතෝ උප්පල ගන්ධෝ වායති. මෙච්චර කාලයක් පුරාවට මගේ කට අරිනකොට මුවින් මහනෙල් මල් සුවඳ විහිදෙනවා, ශරීරයෙන් සඳුන් සුවඳ විහිදෙනවා. ඇයි ඒ? ජාතිත් බුදු ගුණ කියා ධම් ගුණ සංඝ ගුණ කියා මිනිසුන්ගේ හදවත් දහමින් සම්පහන්සනය කළා. ඉතින් මෙලෙසින් පෙර කරපු කර්මයේ කුසල කර්මය ගැන කියලා අරහත් ඵලයට පත් වෙලා
තේජෝ ධාතු සමාපත්තියට සම්මැදිලා අහස් කුසේදීම පිරිනිවන් වැඩියා. ශරීරයේ අග්ගිජාලා උට්ටහිත්වා මංස ලෝහිතං ජාපේසි. ඒ ශරීරයෙන්ම ගිනි දැල්මත් වෙලා මස්ලේ නහර ඔක්කොම දවා දමලා අන්තිමට සුමන පුප්පානිමිය ධාතුයෝ අවසිස්සින්සු. සමන් කැකුළු වගේ ධාතුන් වහන්සේ ඉතුරු වුණා. බුදුරජාණන් වහන්සේ තා පිරිසුදු වස්ත්‍රයක් දිගු කළා. ශ්‍රී හස්තයෙන් ආන්නේ වස්ත්‍රයට ඒ ධාතුන් වහන්සේලා වැඩම කළා. බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධාතුන් තැන්පත් කරලා සිව්මන්සලක මහා චෛත්‍යයක් ඉදි කරන්න කියලා. චෛත්‍යයක් ඉදි කළා. මහා ජනයා ඒ චෛත්‍ය ස්ථානෙට නමස්කාර කරලා බොහෝ පින් රැස් කර ගනීවි. මහා ජනෝ වන්දිත්වා පුඤ්ඤ භාගී භවිෂ්‍යති කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් මේ ලෙසින් ඒ සන්තති මහා ඇමතිතුමා එක දවසක් තුල ඒ භාග්‍යතුන් වහන්සේගේ සමීපයට ඇවිල්ලා සතර පද ගාථාවෙන් ධම් අමාසුව විඳලා විරාගී විමුක්තියෙන් අරහත් ඵල සුව විඳලා සංසාර දුක නිමා කරගෙන පිරිනිවන් වැඩියේ කුමකින්ද? සතිපට්ඨාන භාවනාවෙන්. ඒ උතුමන් වහන්සේගේ ශෝකය දුරු වුණේ කුමකින්ද? සතිපට්ඨාන මාර්ගයෙන්. ඒකයි ශෝකය නැති කිරීම පිණිස මේ මාවත හේතු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් පින්වත් ඔබටත් සියලු ශෝක දුක්ගිනින් දුරු වීම පිණිසම මේ උතුම් ධම්මාවත උපකාර වේවා කියලා මම අද දවසේ ධර්මදේශනාව නිමාවන මොහොතේදී ආශිර්වාද කරනවා. දඹගහගෙදර යක්විල පදිංචිව සිට 2020 සැප්තැම්බර් මාස 28 වන දින පරලෝ සැපත් තම සෙනෙහබර පියාණන් වන රාමනායක අප්පුහාමිලාගේ සුනිල් රාමනායක මහත්මයාගේ වර්ෂපූර්ණ පින්කමට සමගාමීවයි මේ ධර්ම දානමේ පින්කම. ඒ පින්වත් අජන්තා රාමනායක සහ උදේශිකා රාමනායක කියන දියණියන් දෙදෙනා විසින් සිද්ධ කරනු ලබන්නේ. ඒ වගේම සුජීවත්ව සිටින බී අමරාවති මෑණියන්ට මැගිලින් නොවනා කිරි අම්මාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. පරලෝ සැපත් ආර්.ඒ. අප්පුහාමි අත්තට ඒ වගේම කිරි අම්ම ඇතුළු වර්ග පරම්පරාවේ සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනවා. ලක්වාසී ලෝවාසී හැම දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් මේ ලබා දුන් ධර්ම දානමේ පිනෙන් ඒ පිවිතුරු පැතුම් ඉටු වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ උතුම් අමා ධර්මයේ ශ්‍රවණය කළ පින් බලයෙන් දේශනා කළ පින් බලයෙන් හැම දිනාට උතුම් ධර්මාවබෝධයම වේවා. සතිපට්ඨාන භාවනා මාර්ගයේ වැඩේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සසර ගිමන නිමා වේවා කියලා මම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. සාදු සාදු සාදු. ඉරිදා සිත්නෙත් අසපුව ධර්මානුශාසනාවයි අද සතර සතිපට්ඨානය පාදක කරගත්තු එහි ආරම්භයක් ලෙසින් සිදු වූ දේශනාවක් ලෙසින් ඔබට සමීප කරන්නට යෙදුනි. සතර සතිපට්ඨානය පිළිබඳව තිබෙන්නා වූ ගෞරවය පෙරදරි කරගෙන ඔබ බොහොම උනන්දුවෙන් බණ අහපු දිනයක්. ඒ සියලු කුසලයනුත් අපේ පූජනීය වන්දනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේට උතුම් චතුසත්‍ය ධර්මය අවබෝධය පිණිසම වේවායි කියා ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් කෙටි විරාමයකට යොමු වෙන මොහොතේ ඔබට ආරාධනා කරනවා නෙත් කටින මහෝත්සවයට නෙත් ශ්‍රාවක ඔබේ කටින මහෝත්සවයට අපත් සමග එකතු වෙලා දායක වන ලෙස අපි ඔබට ඇරයුම් කළා නෙත් කටින මහා පුණ්‍යෝත්සවයේ මෙවර ඓතිහාසික කූරකල පුදබිම යලි ප්‍රතිනිර්මාණය වන කූරකල පුදබිම කේන්ද්‍ර කරගෙනයි යලි පිබෙදෙන කූරගල පුණ්‍ය භූමියේ සිට සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එහි මහා සංඝරුවන උදෙසා පිරිනැමෙන පරිස්කාර භාර ගන්නට අපි කළ ආරාධනාව ගෞරව හරසරින් පිළිගත්තු ඔබ එවෙනුවෙන් මහා ගෞරවයකින් ඒ දායකත්වය ලබා ගත්තා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා ආලෝක පූජාවට, ශබ්ද පූජාවට මේ පුදබිමේ සිට ඔබට දායක වෙන්නට පුළුවන්. ඓතිහාසික වශයෙන් ඉතාමත් වැදගත් අවස්ථාවක්. වසර දහස් ගණනකට පසුවයි මේ කූරගල පුදබිමේ කටින පින්කමක් පැවැත්වෙන්නේ. දා මහරහතන් වහන්සේලා වැඩ සිටි අවස්ථාවෙන් පසුව. ඉතින් මේ පුදබිමේ ආලෝක පූජාවට දායක වීම
එවගේ මේ පුදුමේ ශබ්ද පූජාවට දායක වෙලා සුවහසක් ජනී ජනයාට මේ ධර්මස්කන්ධය ශ්‍රවණය කරන්නට භාග්‍ය උදා කර දෙන මහානීය පින්කමකින් පළමු පින්කම වූ කටින මහෝත්සවයේදී අවස්ථාව සැලසීමත් භාග්‍යයක්. ඒ උතුම් කටයුත්තට දායක වන්නටත් එවැගේම ගරු බහණ්ඩ පූජා කිරීමේ මහා පුණ්‍යස්කන්ධය රැස් කර ගැනීමටත් අපි ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා දායකත්වය ලබා ගැනීමට 077 41 51 272 දුරකථන අංකයට කතා කරන්න කියා ඒ ආරාධනාව සිදු කරමින් කෙටි විරාමයකට යොමු වෙනවා. නැවතත් මා දුරකථන අංකය සිහිපත් කරලම විරාමයට යොමු වෙන්නම්. 077 41 51 272. ඒ ආරාධනාව සිදු කරමින් අපි කෙටි විරාමයක් ලබනවා. ඉරිදා සිත්නෙත් අසපුවෙන්.